හරියට රොබරෝසියා ගස්වල කඳ කළු පාටයි. මට උගාක් ඉස්සර හිටියා පෙම්වතෙක් මම ඉස්කෝලේ යන කාලේ. හැබැයි ඒ කාලේ ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා නම් තේරුණේ නැහැ. මොකද්ද ආකර්ෂණයක් තිබ්බා විතරයි දැනුනේ. මේ පෙම්වතා මම ඉස්සෙල්ලම දකින්නකොට එයා ඇඳගෙන හිටියේ කහපාට ෂර්ට් එකකුයි කළු පාට ඩෙනිම් කලිසමකුයි. මට අර රොබරෝසියා ගහ දකින්න ගානේ මේ තරුණයව මතක් වෙනවා. කවුරුත් නැති කවුරුත් නැති මල් පැතිරුණු මල් පාරේ පාරයිනේ ගහක් කොළක් දැක්කොත් ලස්සන වනමලක් දැක්කොත් කුරුල්ලෙක් දැක්කොත් මට අර සියල්ල අමතක වෙනවා. මම මේ කුරුල්ල පස්සෙන් යනවා. මේ විදිහට ගිහිල්ලා එක අවස්ථාවක මට මතකයි මම කුඹුරක මඩ ගොඩක වැටිලා ඉන්නකොට අපේ ගමේ මාමා කෙනෙක් තමයි මාව ගෙනල්ලා අම්මට බාර දීලා තිබෙන්නේ. මෙන්න ඔයාගේ දුවත් මඩ කරියෙක් වගේ කියලා. ඉස්සර මංගිය පාසල ඇරිලා පුංචි පැටව පෙරහැරෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න සමග අද රැඳායයි ගීතායයි. රැඳායයි ගීතායයි. ලස්සන හැන්දෑවක සිතට දැනෙන සිතුවිලි හොඳම යාළුවෙක් එක්ක බෙදා ගන්න තියෙනවා නම් ඔබේ හිතට දැනෙන්නේ ලොකු නිදහසක් නේද? ඉතින් කාලාන්තරයක් තිස්සේ හදවතේ හිරවුණු සිතුවිලි ගීත 10කින් අපිත් එක්ක බෙදා ගන්න අද තැවිත් ඉන්න ආරාධිතයෙක්. ඇය ගැන කතා කරනවා නම් ඇය මීගමුන් ප්‍රදේශයේ ඉපදිලා කෙටි කලකින්ම මහනුවර පිළිමතලාව ප්‍රදේශයට පදිංචියට යනවා. ඇයට බාලයෙක් සහෝදරයයි. ලංකාතිලක මහාවිද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරු ඇය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පාසල් අධ්‍යාපන කටයුතු නිමා කරනවා. ඉන්පසු 1997 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදෑරු ඇය 2003 වසරේදී තාවකාලික කතිකාචාර්යවරයෙක් වශයෙන් සේවයට එක් වෙනවා. කෙටි කලක් කතිකාචාර්යවරියක් ලෙසින් සේවය කළ ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයේ සමත් වීමෙන් පස්සේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක් වශයෙන් සේවය කරන්න පටන් ගන්නවා. ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂවරියක් වශයෙන් සේවය කළ ඇය මේ වන විට පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරිය ලෙසින් කටයුතු කරනවා. ඉතින් අද දවසේ රෑ 10යි ගීත 6යි මතක ගීත 6 පෙළගස්වන්නේ ඇයයි. රෑ 10යි ගීත 6යි අද සම්මුණ ගැසීම පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න. මම මානෙල් කුලරත්න සාමාන්‍ය අධිකාරී පොල් වගා කිරීමේ මණ්ඩලය. මම ශ්‍රී ලංකා පරිපාලන සේවය කරන නිලධාරිනිය. ඉතින් අද මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මට ලැබුණු ආරාධනය සම්බන්ධයෙන් සියත FM රෑ 10යි ගීත 6යි හා සම්බන්ධ වෙන්න. මම හිතන්නේ මගේ ජීවිතේ හැමදාම මට ලැබුණේ මගේ රාජකාරිය ගැන කතා කරන්න විතරයි. නමුත් අද ඊට වැඩිය වෙනස් මගේ ජීවිතේ වෙනත් පැතිකඩක් ඔබ හමුවේ තබන්නට මට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා මට ලැබිච්ච ලොකු අවස්ථාවක් කියලා. මම ඔබට ආරාධනා කරනවා මගේ ජීවිතේ යම් යම් අත්දැකීම් එක්ක මට මේ සින්දු ගැන හිතෙන දේවල් එක්ක ඔබත් සමග කතා බහක යෙදෙන්න රෑ 11 වෙනකම් අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. මගේ 10 වෙනි ගීතයේ විදිහට මම තෝරගන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරපු ඉස්සර මං ගිය පාසල ඇරිලා කියන සින්දුව. මට මේ ගීතය ඇහෙන හැම වතාවකම මගේ ඇසට කඳුලක් එනවා. මොකද මේ ගීතේ කියන්නේ මම පුංචි කාලේ ජීවත් වෙච්ච විදිහ වගේ මට දැනෙනවා. ඇත්තටම දැන් මේකේ එක තැනක කියනවා පුංචි පැටව පෙරහැරෙනවා හේවිසි ගහගෙන හූහඬ දීගෙන ලන්ද පුරා දුව පැන එනවා. මේ දරු දැරියන් නොදුටුව දැසින් එක දරුවෙක් තනි වී එනවා. පුංචි කාලේ යාළුවෝ එක්ක ඉස්කෝලේ යනකොට උනත් ඒගොල්ලෝ එක්ක කතා බහක යෙදුණා උනත් පාරයිනේ ගහක් කොළක් දැක්කොත් ලස්සන වනමලක් දැක්කොත් කුරුල්ලෙක් දැක්කොත් මට අර සියල්ල අමතක වෙනවා. මම මේ කුරුල්ල පස්සෙන් යනවා. මේ විදිහට ගිහිල්ලා එක අවස්ථාවක මට මතකයි මම කුඹුරක මඩ ගොඩක වැටිලා ඉන්නකොට අපේ ගමේ මාමා කෙනෙක් තමයි මාව ගෙනල්ලා අම්මට බාර දීලා තිබෙන්නේ. මෙන්න ඔයාගේ දුව මඩ කරියෙක් වගේ කියලා. ඉතින් මේ වගේ අත්දැකීම් ගොඩාක් මට මතක් වෙනවා මේ සින්දුවත් එක්ක. අර අනිත් දරු දැරියෝ ඔක්කොම සෙල්ලමට බර වෙනකොට මගේ සෙල්ලම මගේ ආදරේ තිබුණේ ගහකොළත් එක්ක. පුංචි කාලේ අම්මා මට බැන්නහම පොඩි තරවට්ටුවක් කරපුවාම මම ඒකට පිට පතාගෙන ගියේ ගහකොළක් ළඟට.
මං අඬනකොට අම්මා මාව නලව ගත්තේ මලක් අතට දීලා. මේ හැමදේමත් එක්ක මට හිතෙනවා මේ ගීතේ මං ගැන ලියපු ගීතයක් වගේ. හැබැයි මට පුංචි කනගාටුවකුත් නොහිතෙනව නෙවෙයි. මොකද මගේ දරුවා ඇතුළු දැන් හැදෙන මේ පුංචි දරුවෝ ගස් කොළන් ගැන කිසිම හැඟීමක් නැහැ වගේ මට තේරෙන්නේ. අපි කුරුල්ලෙකුව පෙන්නුවා වුණත් ඊට වැඩි ඒගොල්ලෝ කැමති මොබයිල් ෆෝන් එකේ යන මොකක් හරි දෙයක් දිහා බලන්න. ඒ වගේ කෘත්‍රිම පරිසරයක නෙවෙයි අපි හැදුනේ වැඩුනේ. මම ඉස්කෝලේ යන්න කිලෝමීටර් 2ක් විතර පයින් ගියා මගේ පුංචිම කාලේ ඉස්කෝලේට. කඳු ලන්දු අතරින් සමහර වෙලාවට මට මතකයි මගෙත් එක්ක යන යාළුවෝ, පිරිමි යාළුවෝ අර පුංචි ඇලපාරවල් වල ඉන්න පුංචි කුඩ මස්සු. එහෙම නැත්නම් පුංචි මාළු ඇදලා එළියට දාලා පාරට දාලා කියනවා මේගොල්ලෝ තමයි හාල් මැස්ස වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ අපිට තියෙනවා හරි සුන්දර අතීතයක්. හරි ලස්සන කතා ගොඩක් අපිට තියෙනවා අපේ ජීවිතේ මතක් කරන්න. පුංචි කනගාටුවක් ඇති වෙනවා අපේ දරුවන්ට ඒ අවස්ථාව නැති වේවිදෝ කියලා. අපි අහලා බලමු මේ සින්දුව. අංක 10 ඉස්සර මංගිය පාසල ඇරිලා පුංචි පැටව පෙරහැරෙනවා ඒ විසිගාගේ ඌහඬදීගෙන නන්ද පුරා දුව පැන එනවා මේ දරු දැරියන් නොදුටුව දැසින් එක දරුවෙක් තනි වී එනවා ගහකොළ සෙලවි ඔහු දෙස බැලුවා පිම්මල්හි නැහි හිස වැනුවා ඒ දඩු මංකඩ තිත්ත පැටව් වැල ඔහුගේ සුවඳට ඉව කෙරුවා මේ විසිතුරු හැර කොතැනක යන්නද පුංචි දෙපා එක තැන රැඳුනා ඉරමල පිපිලා දුඹ ගහ මුදුනේ නෙළුම් රටාවකි තන ගොල්ලේ නීල කොබේ රැළ පීලි සැදී හිඳ මුතු ඇහිලි මත තිය ගාලේ ගිනි මන්දහනේ කුසගිනි නොදැනි තාමත් ඔහු මේ වන නිල්ලේ පොත්පිටු අතරේ නොරැඳෙන දැසින් වනවදුලේ අසිරිය දකිනා ගම්දරුවන් මැද මේ දරු පැටියා මගේ නෙතට කඳුලක් නැහුවා ඔහුට මුවාවි පාසල් යන්නේ මාදැයි නිකමට මට හිතුණා අද සොන්නුමුණ ගැසීම පොල් වකා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න ඊළඟට මම තෝරගත්ත ගීතය ගුණදාස කකුගේ මහත්මයාගේ මම ඉතාමත්ම ආදරය කරන ගායකයෙක් මම හිතන්නේ මට දැනෙන්නේ ඔහු ගායනා කරනකොට මගේ හදවතේ අභ්‍යන්තරයටම මේ හඬ ගලාගෙන යනවා වගේ ඉතාම ගැඹීර ගැඹුරු හඬක් නැවත කවදාවත් ඒ කටහඬ අහන්නට නොලැබෙයි කියලා මට හරි දුකක් දැනෙනවා මේ ගීතය කවුරුත් එන්නේ නැති කවුරුත් දන්නේ නැති මල්පෙති ඉහිරුණු මල් පාරේ කියන ගීතය මේ ගීතය අහනකොට මට මතක් වෙන්නේ
මම හැදුනේ වැඩුනේ පේරාදෙණිය ප්‍රදේශයේ. එතකොට මම යුනිවර්සිටි එකට ගිය වෙලාවෙත් මට මතකයි අර රොබරෝසියා ගස්වල කහ පාට ගස් තිබුණා, රෝස පාට ගස් තිබුණා, මැයිමාර ගසුත් තිබුණා. මේ හැම ගහකම මල් වලින් බර වෙච්ච කාලයක් එනවා. මේ මල් පෙති ඔක්කොම එක සැරේට වැටිලා තාරපාර සම්පූර්ණයෙන් වැහෙන කාලයක් එනවා. මෙන්න මේ කාලෙට මුළු විශ්වවිද්‍යාලෙම ඉතාම ලස්සනයි. හරිම සුන්දර දර්ශනයක්. මේ සුන්දර දර්ශන විඳගෙන ඒ පරිසරයේ විඳින ගමන් මම බලනවා සමහර තැන්වල පෙම්වතුන් ඉන්නවා. මට නම් විශ්වවිද්‍යාලේ පෙම්වතෙක් හිටියේ නැහැ. ඊට වැඩි අර ඉස්සෙල්ලත් කිව්වා වගේ. ඉතින් මම වැඩිපුර පෙම් බැන්දේ ගහට කොලට මේ මල් පෙති ඉරුණු මල් පාරේ අපි යාළුව විදිහට අත්අල්ලගෙන ඇවිද්දා. අපේ ඒ කාලේ ඉතා ඉක්මනින් ගෙවිලා ගියා. ඒ අවුරුදු 4 කොහොම ගෙවුනද කියලා අපිට හිතා ගන්න බෑ. මේ විදිහට මේ මල් පාරේ යනකොට මට මතක් වෙන තවත් දෙයක් තියෙනවා. කහ පාට රොබරෝසියා ගස්වල කඳ කළු පාටයි. මට උගාක් ඉස්සර හිටියා පෙම්වතෙක්. මම ඉස්කෝලේ යන කාලේ. හැබැයි ඒ කාලේ ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා නම් තේරුනේ නැහැ. මොකද්ද ආකර්ෂණයක් තිබ්බා විතරයි දැනුනේ. මේ පෙම්වතා මම ඉස්සෙල්ලාම දකින්නකොට එයා ඇඳගෙන හිටියේ කහ පාට ෂර්ට් එකකුයි කළු පාට ඩෙනිම් කලිසමකුයි. මට අර රොබරෝසියා ගහ දකින්න ගානේ මේ තරුණයව මතක් වෙනවා. හැබැයි ඒක ඊටාම ඉක්මනින් නැති වෙලා ගියා. නමුත් ඒ ප්‍රථම ප්‍රේමය තාමත් හදවතේ කොනක තියෙනවා. මේ සින්දුට මම ගොඩක් ආස කරන්නේ ඒ නිසා. අංක 9 කවුරුත් නැති කවුරුත් නැති මල් පෙතිරුණු මල් පාරේ දවසක හමු වෙමු හමු වී නැහෙමු ඉනෙහි වැළපෙමු අපි ආයේ කට අවුරක දිනා මෝතු කර කඳුලින් ඉපැතුණු ඉන්ද්‍රජාපයේ උදා නොවන සිහිනයක් දකින්නට දවසක හමු වෙමු හමු වී නැහෙමු විනෙහි වැළපෙමු අපි ආයේ දෙනයනට කියන්නට දවසක හමු වෙමු හමු වී නැහෙමු විනෙහි වැළපෙමු අපි ආයේ කවුරුත් නැති කවුරුත් නැති මල් පෙතිරුණු මල් පාරේ දවසක හමු වෙමු හමු වී නැහෙමු විනෙහි වැළපෙමු අපි ආයේ විනෙහි වැළපෙමු අපි ආයේ අද සොඳුරු මුණ ගැසීම පොල් වකා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානය කුලරත්න. මීළඟ ගීතයත් සුනිල් එදිරිසිංහ මහත්මයාගෙම තමයි. මේක දෙන්නෙක් කියන ගීතයක්. මිහිඳුන් සලුතිර පැලඳි නමුණු කුල. මේ ගීතය ගැන මට අමතක වෙලා කාලයක් ගෙවුනට පස්සේ මගේ ස්වාමි පුරුෂයා මට හම්බ වුණේ බොහොම අහම්බෙන්. අපි දෙන්නම් පරිසර සංගමයක එකට වැඩ කරා ස්වේච්ඡාවෙන්. මේ වැඩ කරන කාලේ දවසක් අපි කොහේ හරි කැලේක සංචාරයක් ගිය වෙලාවක ඔහු මතක් කරලා තමයි මට දැන් මතක් වෙන්නේ. ඔහු මට කිව්වා මෙන්න මේ ගීතය ලියලා දෙන්න කියලා. මම මේ ගීතය යාට ලියලා දීලා තිබ්බ හැබැයි මගේ මතකෙන් ඒක ගිලිහිලා තිබුණා. බොහෝ කාලයකට පස්සේ යෝජනාවක් විදිහට විවාහ යෝජනාවක් විදිහට මට මගේ යාළුවා මගේ මිත්‍රයා යෝජනාවක් එවලා තිබිලා අපි දෙන්න විවාහ ජීවිතයට ඇතුළත් වුණා. අපි දෙන්න අද වෙනකම්ම යාළුවෝ. ඒ යාළුකමේ කිසි වෙනසක් නැහැ.
මේ ගීතය ඇහෙන ගානේ මගේ ස්වාමියා මට සමහර වෙලාවට පොඩ්ඩක් hina වෙනවා. ඔයාට අමතක වුණාට මට ඔයාගේ කිසි දෙයක් අමතක වෙලා නැහැ කියලා. ඒ අප දෙන්නගේ අතරේ තියෙන මේ ආත්මීය බැඳීම මේ ගීතය ඇහෙන වාරයක් පාසා මගේ හදවතට ගොඩාක් හිට් වෙනවා. ඒ නිසා මම මේ ගීතයට ඉතාමත් ආදරය කරනවා. අංක 8 නිහිදුම් සලුතෙර වැළඳේ නමුණු කුල සෙවණැල්ලේ මුළු ලොවින් සැනවගම් නිකෙලිස් හදවැලි විකසිත ආදර තේමා ගීතය කිප්ප ගයන්නට නිහිදුම් සලුතෙර වැළඳේ නමුණු කුල සෙවණැල්ලේ මුළු ලොවින් සැනවගම් නිකෙලිස් හදවැලි විකසිත ආදර තේමා ගීතය කිප්ප ගයන්නට වනගෙබ වන පළමිලාගෙනින්නම් වන මන්දාරින් මාලගුණන්නම් එන්න කුසන්ගෙන් ඔබ සුරකින්නම් තුරු සෙවණැල්ලට මල් අතුරන්නම් නිහිදුම් සලුතිර පෙළෙලි නමුණු සිවනැල්ලේ මුළුලුවින් සැඟවගම් නිකලෙස් හද බැඳි විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට ඕනේ නැතවන් කිසිවක් මීමට පාරාදීසය මෙහි දිවී ඇත මානවිකායි එටහිරු කිරණට දිගිරිසිනාක් මුසු කරනු මැන නිහිදුම් සලුතිර පෙළෙලි නමුණු කුල සිවනැල්ලේ මුළුලුවින් සැඟවගම් නිකලෙස් හද බැඳි විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට මිහිදුම් සලුතිර පෙළෙලි නමුණු කුල සිවනැල්ලේ මුළුලුවින් සැඟවගම් නිකලෙස් හද බැඳි විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට ගීතයයි අද සොඳුරු මුණ ගැසීම පොල් වකා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න හත්වෙනි ගීතයේ විදිහට මම තෝරගත්තේ සඳ හොරෙන් 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 බලා කියන ගීතය. ආචාර්ය අමරදේවයන්ගේ මේ සින්දුවට මං හිතන්නේ මම විතරක් නෙවෙයි හැමෝම ආදරෙයි. හැබැයි මම මේ ගීතය තෝරගත්තේ පොඩ්ඩක් වෙනස් හේතුවකට. මම වැඩිපුරම ආදරය කරේ ගහට පොළට කියලා මම කලිනුත් කිව්වා. මම සින්දු කියන්නත් ආසයි. සින්දු අහන්නත් ආසයි. හැබැයි මේ සින්දුවල තේරුම ගැන නම් මට එච්චර ලොකු හැඟීමක් තිබුණේ නැහැ. මොකද මම විද්‍යාව තමයි හැදෑරුවේ. මේ විදිහේ මේ විද්‍යාවත් එක්කලා හිටපු මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච තැනක් තිබුණා. අද කලාලෝකයේ යෝධයින් විදිහට ඉන්න සමහර කීප දෙනෙක් එක්ක අපි යුනෙස්කෝ සංගමයට බැඳුණා. මෙන්න මේ යුනෙස්කෝ සංගමයේදී මම සංජය අයියා කියලා ආදරේට කියන්නේ මට මගේ අයියා වගේ. මෙන්න මේ සංජය සොයුරා තමයි මට මේ ගීතය ගැන විචාරයක් කළේ. මේ විචාරය කළේ AC බස් එක නුවරින්දන් කොළඹට යන අතරතුරේදී.
වෙනදට නම් මම හොඳට නිදා ගන්නවා. නමුත් මට එදා නිදා ගන්නවත් හිතුනේ නෑ. ඔහු තමයි මට කියලා දුන්නේ. මේ ගීතේ සඳ හොරෙන් බලා කිව්වනම් මේ රසය එන්නේ නැති බව. සඳ හොරෙන් නෙවෙයි හොරෙන් බලා. ඊටාම හොරෙන් බලලා තියෙන්නේ. ඉතින් මේ ගීතය ගැන ඔහු කියන අතරතුරේ මම කල්පනා කරා හඳට කොහෙන්ද කඳුළු? කඳුළු බිඳු ගලා සඳේ තුරුලතා පුරා සියෝ ළඟම සැලී මගේ නොහින් සීතලේ ඔබේ නෙත යදී. මේ ගීතයේ ඉන්න පෙම්වතාට සීතල දැනෙනවා. ඔහුට උණුසුම අවශ්‍ය වෙනවා. හැබැයි මේ අපි කාන්තාව විදියට ඕනෑම කාන්තාවක් ඕනෑම ගැහැණු කෙනෙක් වැඩිපුර කරන්නේ කතා කරන එක. ඉතින් මේ කාන්තාව කතා කරනවා මේ තරුණිය කතා කරනවා. හැබැයි මේ කතාව අහගෙන ඉන්නේ මේ තරුණයා විතරක් නෙවෙයි. හඳත් අහගෙන ඉන්නවා. මේ දෙන්නම අහගෙන ඉන්න අතරතුරේ මේ තරුණයාට අවශ්‍ය වෙන පුංචි උණුසුමක්. හැබැයි ඒ උණුසුම වැඩි කරන්නත් හේතු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි කියඹු වැල්. කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලී කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි. හැබැයි එහෙම වුණත් ඔහු කියනවා මේ උණුසුම නිවාලන්න ඔබේ සිසිලසින්. කොච්චර මන් දන්නේ දැන් වර්තමානයේ ඉන්න තරුණ තරුණියෝ ප්‍රේම කරන විදිහට එහෙම නිවෙන්නට කැමති අය නෙවෙයි වගේ මට නම් දැනෙන්නේ. නමුත් අතීතයේ අපි පුංචි කාලේ අපි තරුණ කාලේ බොහොම සංයමයකින් තමයි මේ ආදර කතා ගලාගෙන ගියේ. එතකොට අර යම් හැඟීමක් ඇති වුණා වුණත් ඒක නිවා ගන්නට අවශ්‍ය වටපිටාව ඒ තරුණ තරුණිය බොහොම සංයමයෙන් ළඟා කරගත්තා. ඒ ගැන මතක් කරමින් මම මේ සින්දුවට ඔබට ආරාධනා කරනවා. අංක 7 හොරෙන් බලා රොදක සැඟවිලා අපේ නියුණු පෙම් කතා අසා සිටිනවා
සොඳුරු මුණ ගැසීම පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න. මීළඟ ගීතය මම තෝරගත්තේ ආචාර්ය වික්ටර් රත්නායකගේ ගීතයක්. මම වික්ටර් රත්නායක ගැන වමක් කියන්නට කැමතියි. අපි කොච්චර තාක්ෂණය එක්කලා හිටියත්, අපි කොච්චර සංගීත භාණ්ඩ එක්කලා වාදනයක් කරා වුණත් මට දැනෙන හොඳම සංගීතයේ තියෙන්නේ කෙනෙකුගේ කටහඬේ. වික්ටර් රත්නායක කියන්නේ කිසිම භාණ්ඩයක් නැතුව වුණත් තමුන්ගේ කටහඬේ ඒ මියුසික් එක තියෙන, සංගීතයේ තියෙන කෙනෙක් කියලායි මට හිතෙන්නේ. එතකොට මේ වික්ටර් රත්නායකගේ මෙන්න මේ මම තෝරගත්තු ගීතය ඒකේ කොතනවත් නොකියුවට මට හිතෙනවා මේ කතා කරන්නේ ප්‍රථම ප්‍රේමයක ආදීනව ගැනයි කියලා. මේ පෙම්වතා කොච්චර කලබලින්ද මේ සින්දුව කියන්නේ කියනවනම් මේ ඡේද දෙකක් අතරේ සංගීතේ ඊටාම අඩුයි. ඔබේ දෙතොල් පෙතිලිහි පිපුණු හසරැල් විලි හද දියව ගලා යයි රැලි ළමින් සැලිසැලි මෙවන් සුව පෙර නොවේ තුන් සිතම සලිත වේ සසර සැරි සරණති ඔබ මගේ ඔබ මගේ. ඒත් එක්කලම් පටන් ගන්නවා හිරු නිවි මුහුදු තෙර රාත්‍රියේ ලැබිලා. මේ බොළඳ ප්‍රථම ප්‍රේමයේ නොයිවසිල්ල කියන්න තියෙන දේ එකපාරට කියලා ඉවර කරන්නට අවශ්‍යයි වගේ මට හිතේ. මේ ගීතය අනකොට මට තවත් දෙයක් මතක් වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ එකම කලාගාරයක්. එතන තියෙනවා විශේෂයෙන් වෙන් කරපු කලාගාරයකුත්. මෙන්න මේ කලාගාරයේ ළඟ තියෙනවා අපි අපේ භාෂාවෙන් කියන්නේ ගෙම්බා කැන්ටින් එක කියලානේ. මෙන්න මේ ගෙම්බා කැන්ටින් එකට යන පාරේ තියෙනවා නාගස් පේලියක්. මේ නාගස් පේලිය බොහෝම නිශ්ශබ්දව ඔහේ ඉඳලා එක පාරටම දලු නිෂ්පාදනය කරනවා. මේ දලු රතුම රතු අර මල් පිපෙන කාලයත් එක්කලා රතු පාට දලු ටික පිරුණාම මේ ගස් ටික මනමාලියෝ වගේ. මෙන්න මේ කාලෙට මේ කලාගාරයාවට ඕන තරම් සෙනග ඉන්නවා. එක එක විදිහට ෆොටෝ ගන්න. ඉතින් මෙන්න මේ දර්ශනයත් මගේ හිතේ ඇඳෙනකොට මේ ගීතයට මම ආදරය කරන හේතු කාරණා ගොඩක් තියෙනවා. මේක එක තැනක කියනවා අර මං කියපු කතාවෙම එක ඡේදයක්. නාගසත් දලු දමා වසන්තේ එළඹිලා මද පවන් රැල් වෙදී සැලෙන විට කැළඹිලා මට බලා ඉන්න බෑ ඔබේ දෙතොල් පෙනෙනවා සසර සැරි සරණති ඔබ මගේ මේ සරාගේ මතුවෙනවා මේ තරුණයාට. මේ ප්‍රථම ප්‍රේමයෙන් ඇතිවෙච්ච ආවේගය ඔහුට දරා ගන්නට අමාරුයි. හැබැයි මේ කතාවේ අග්ගිස්සට යනකොට නම් පුංචි දෙයක් වෙනස් වෙනවා. යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා ඔබ මගින් වෙන්ව ගිය ලකුණු ඇති මාවති. අනේ මේක විරහවකින් අවසන් වෙලා. වෙනත් අය තාම මුණ ගැහිලත් නැහැ. එහෙම මුණ ගැහුණා නම් අර පෙර ඇසුර ආපහු මතක් වෙන්නේ නැහැ. කොහොම වුණත් තාමත් ඔබව මට අගේ කියන පොදු කියනවා. අහස්තල පොළොතල ඔබට මට පොදු වෙලා හදවතින් එක් වුණත් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බෑ සියු ළඟම තැවෙනවා. සසර සැරි සරණති ඔබ මගේ කොච්චර කොහොම වුණත් තාමත් මම ඔබට ආදරේ. අංක 6 ඔබේ දෙතොල් පෙතිලි පිපුණු හසරැල්විලි හද දියව ගලා යයි රැලි ළමින් සැලි මෙවන් සුව පෙර නොවේ තුන් සිතම සලිත වේ සසර සැරි සරණති ඔබ මගේ හිරු නිවි මුහුදු තෙර රාත්‍රිය එළඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කලබලා මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා සසර සැරි සරණති ඔබ මගේ නාගසත් දලු දමා වසන්තය එළඹිලා මද පවන් රැළ වැදි සැලෙන විට කැළඹිලා මට බලා ඉන්න බෑ දෙතොල් නොවේ පෙනෙනවා සසර සැරි සරණති ඔබ මගේ
සරණතේ ඔබ මගේ ඔබ මගේ දැන් වෙනව රාත්‍රී 10යි විනාඩි 32යි. දශම දෙකෙන් 98.4 සියත දෙවයි නපුරා සොඳුරු මුණ ගැසීම පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න. මේ සුන්දර රාත්‍රියේ ඔබත් මමත් රැඳී ඉන්නේ සියත FM විකාශය කරන රෑ 10යි කී 10යි සමග මම මානෙල් කුලරත්න. මගේ පස්වෙනි ගීතයේ විදිහට මම තෝරගත්තේ රුක්මනී දේවී ගායනා කරන ආදරේ නිසා කියන ගීතය. මේ ගීතය ඇත්තටම අර දැන් මං කලින් ඔබත් එක්ක අහපු ගීතවල තියෙන බොළඳ තාරුණ්‍ය ප්‍රේමය මේ හැම දෙයකම චුට්ටක් අගට එනකොට මැදිවියට එනකොට අපි ජීවිතේ දිහා බලන විදිහයි කියලා මට හිතෙනවා. ආදරේ නිසා හෘදේ බැඳෙන අපරාධ ජීවිත හානිවි. අපි අනන්තවත් දකින්නවා රූපවාහිනියේ එහෙම නැත්නම් ගුවන් විදුලියේ දවසකට එකක් හරි අපි අහනවා මේ ආදරේ නිසා සිද්ධ වෙච්ච මිනිමැරීමක්. එහෙම නැත්නම් කාකොටා ගැනීමක් සිද්ධ වෙච්ච මොකක් හරි නරක දෙයක්. ඉතින් එහෙම දෙයකට ආයුතු දෙයක්ද ආදරය කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ ගීතේ එක තැනක කියනවා නින්දේදී පවා හදසෝකදී. නින්ද කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. අපි නින්දේදී වෙනම ලෝකයකට යනවා. හීන දකිනවා. ඒක තමයි අපේ ජීවිතයේ ජීවත් කරවන අපිට අවශ්‍ය කරන විවේකය ලබා දෙන්නේ. ඒ විවේකයවත් ගන්නට නොදෙන විදිහේ මහා අමුතු හැඟීමක් තමයි මේ ආදරය කියලා කියන්නේ. ආදරය විසින් නිନ୍ଦ පවා සොරකම් කරනු ලබනවා. මේ ආදරයට එන විවිධ බාධක, කුල ભેදය හා ධන සෑම සොයන ආදරය විතරක් මදි. මෙතනදී විවාහයක් වෙන්නට නම් වෙනත් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන විදිහේ සංස්කෘතියක් තුළ තමයි අපි ඉන්නේ. මේ සංස්කෘතිය තුළ හොඳ ජීවිත මල් මෙන් පරවී වැටි හරි කනගාටුයි. සමහර තරුණයෝ වෙන කරන්නටම දෙයක් නැති තැන දෙන්න අත් දෙක අල්ලගෙන පහලට පැනලා ජීවිතේ නැති කරගන්නවා. පෝච්චියට තමුන්ගේ බෙල්ල තියෙනවා. මේ ලස්සන ජීවිත, මේ ලෝකයට අවශ්‍ය කරන ජීවිත ආදරේ නිසා නම් වෙනසිලා යන්නේ. ඒක මහා කනගාටුවට කාරණයක්. එතකොට මේ ජීවිතයේ සැපක් නැහැ කියලා හිතෙන්නට තරම්, කලකිරෙන්නට තරම් ප්‍රේමයේ විරහව බොහොම ප්‍රබලයි. ඒ නිසා යම් කිසි තැනකට ආවට පස්සේ අපිට මේ සියල්ලේ හරසුන් බව දැනෙනවා. ආදරේ හරසුන් බව දැනෙච්ච වෙලාවක කියපු එහෙම නැත්නම් පබඳපු ගීතයක් කියලා මා හිතනවා මේ ගීතේ. අංක 5 ආදරය නිසා හෘදේ බැඳෙනවා ආදරය නිසා හෘදේ බැඳෙනවා අපරාධ ජීවිත හානි වේ අපරාධ ජීවිත හානි වේ සැනසීම සොයානේ අඳුරු හලා අපරාධ ජීවිත හානි වේ අපරාධ
සොඳුරු මුණ ගැසීම පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න. මීළඟ ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහත්මයා. මේ ගීතය මම මගේ ජීවිතයට සමීප වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ ගීතය ගැන මම විශේෂ අවධානයක් මට යොමු වුණේ මම යටියන්තට ප්‍රාදේශීය ලේකම් විදියට සේවය කරනකොට පුංචි ගමක් තියෙනවා පීතාවක කියලා. මේ පීතාවක ගම තියෙන්නේ මගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳලා බොහෝම දුර බැහැර. මේ ජනතාව ඇත්තටම ජනතාව කියවට මෙතන ඉන්නේ පවුල් 40යි. මේ පවුල් 40 සාමාන්‍ය නගරබද ජීවිතයට එන්නට අකමැති පිරිසක්. මේගොල්ලන්ව ගේන්න හැදුවත් ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ කමක් නෑ අපි මෙහි ඉන්නම්. ටවුන් එකේ ඉඳලා මං හිතනවා කිලෝමීටර් 20ක්වත් ඒගොල්ලෝ යන්නට ඕනේ ඒ ගමට යන්න. මේගොල්ලෝ කරන්නේ සති එක දවසක ත්‍රිවිලර් එකක් එවලා ටවුන් එකෙන් බඩු ටික ඔක්කොම දාගෙන ගමට යනවා. ඊළඟ සතිය තමයි ආයෙත් පහළට එන්නේ. ඉතින් මේ වගේ තනි වෙච්ච මෙන්න මේ පුංචි ජනාවාසයට අපි වතුර අරන් දුන්නා. ඒත් එක්කලම අපිට දෙන්නට පුළුවන් හැම දෙයක්ම දුන්නා. තහඩු ටිකක්, වතුර, පාර හදන්න කොන්ක්‍රීට් ටිකක් දාලා දුන්නා. ඉතින් මේ විදිහ අපිට කරන්නට පුළුවන් දේවල් ටික අපි අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරලා දුන්නා. මේ අවස්ථාවේදී මගෙත් එක්කලා එකට වැඩ කරපු නිලධාරීන් පිරිසක් හිටියා හරීම මේ කලාවට ආදරය කරන. මෙන්න මේ කලාවට ආදරය කරපු එක නිලධාරියෙක් මේ වැඩ කරමින් අපි මහන්සි වෙන අතරතුරේ මේ දාඩිය පෙරාගෙන දුක් විඳින අතරතුරේ මෙන්න මේ ගීතය ගැන ਵਿਚාරයක යෙදුණා. එයා කියනවා මේ ගීතයට සංගීතය සපයපු එච්.එම්. ජයවර්ධන මහත්මයාගේ බිරිඳ වෙන මාලනී බුලත් සිංහල මහත්මිය මිය ගිය දවසේ තමයි මේ ගීතය පටිගත කරේ කියලා. ඒ පටිගත කරනකොට එච්.එම්. ජයවර්ධන මහත්මයාට මේ සින්දුව අහද්දිම දැනිච්ච දුක එතුමාට ඒ දුක දෙගුණ තෙගුණ වුණා. ගෙදර ආවට පස්සේ තමුන්ගේ ප්‍රිය බිරිඳගේ වියෝවත් එක්ක කියලා එදා තමයි මට මගේ නිලධාරියා විස්තර කරලා දුන්නේ. එතකොට මේ ගීතය ගැන මම එච්චර ලොකු අදහසක් නොතිබුණාට පස්සේ කාලෙක මගේ මිතුරියක් මට කියලා දුන්නා. ඔය ගීතේ හැංගුණාර්ථයක් තියෙනවා කියලා. ඒ හැංගුණාර්ථය තමයි මේ ගීතය වැස්ස හා බැඳුණු දෙයක්. ඇය යන්න ගියා මැකිලා. වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා. පිණි කඳුලක් මල් පෙති අග තවරා මිහිඳුම් සලුවෙන් මුහුණ වසා. මේ වචන අහනකොටයි මම ආයෙත් වතාවක් මතක් කරගත්තේ. වැස්සක් වැස්සට පස්සේ හැම තනකොළයක් අගිස්සෙම හැම මල් පෙත්තක් අගිස්සෙම පුංචි කඳුලක් රැඳෙනවා. මේ කඳුල එතන තියලා මිහිඳුම් සලුවෙන් මුහුණ වසාගෙන වැස්ස යන්නට ගිහිල්ලා. නිල්ල නිලන නිල් කඳු ඇටි අතරේ සඳ එළියේ මං පෙත පාදා. වැස්සකින් පස්සේ හඳ එළියේ ඊටාම පැහැදිලිවට අපිට දකින්නට පුළුවන්. මේ මං පෙත සඳ එළියට මං පෙත හදලා දීලා නිල් කඳු ඇටි අතරේ රහසක් හංගලා ගොළු වූ හදකින් මේ වැස්ස යන්නට ගිහිල්ලා. මේ ගී ගැයුවේ වැස්ස. යාට ඒක දුකක් වගේ දැනෙන්නට ඇති. ඊළඟට එක තැනකදී මේකේ කියනවා අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යලි නොයතයි ගිම්හානෙට පෙර මේ වැසි සමයේ නිමාව. අන්තිම වැස්ස තමයි මේ වැහැලා තියෙන්නේ. පොළවට ආදරය කරන කාන්තාවක් වගේ වැස්ස මේ බිම සෝදලා ලස්සන කරලා හඳ එළියට මං පෙත හදලා තියලා එයා යන්න ගිහිල්ලා. මේ ගීතය මං හිතනවා ඔබත් මාත් එක්ක විඳීවි කියලා. අංක 4 ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙතියක තවරා මිහිඳුම් සලුවෙන් මුහුණ වසා.
කඳු වැටි අතරේ සඳලියේ මං පෙත පාදා රහසක් සංගවා ගුරු හදකින් යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා වනසිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කන්නක් මල් පෙතියක තවරා මිහිදුම් සලුවෙන් වසා යලි කවදාවත් හමු නොවෙනා බව මඳ පවනක් හිස අතගා කීවද අදහාගන්නට නොහැකිය කිසි දින ඇය යලි නොවෙතැයි ගිම්මානෙට පෙර යන්න ගියා මැකිලා වනසිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙතියක තවරා මිහිදුම් සලුවෙන් මුහුණ වසා පීඩායයි අද සොඳුරුමුණ කැසීම පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න මගේ රැකියාව මිනිස්සු එක්කලා හැම වෙලේම ගැටෙන දෙයක්. මේ රැකියාව කරන්නට ආපු මුල්ම දවසේ මට මතකයි මගේ ස්වාමියා මට කියපු දෙයක්. එයා මට කිව්වේ ඔයා හැම වෙලේම මිනිස්සුන්ගේ පැත්තෙන් ඉඳලා හිතලා තීරණ ගන්න. අපිට මේ තියෙන හැමදේම හොඳටම ඇති. අනවශ්‍ය විදිහේ සත්‍යයක්වත් ගන්න එපා රජයෙන් කියලා. ඒ අවවාදේ ඒ විදිහටම මම අදටත් පිළිපදිනවා. පුළුවන් නම් මගෙන් දෙයක් දෙන්න හදනවා මිසක් ගන්නට නෙවෙයි. මේ රැකියාවට ආවට පස්සේ මගේ ජීවිතේ හුඟක් වෙනස් වුණා. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක් විදිහට ඉන්නකොට මම දරුවොත් එක්ක වැඩ කරා. දරුවන්ට ඉගෙනුවා. එතනින් පස්සේ ලොකු වගකීමක් තිබුණේ නැහැ. හැබැයි පරිපාලන සේවයට ආවට පස්සේ මේ මිනිස්සුන්ගේ ජීවිත තියෙන්නේ මගේ අතේ කියලා මට නිතර හිතෙනවා. විශේෂයෙන්ම ආපදා අවස්ථාවලට අපි මුහුණ දුන්නා. කඳවුරු වල 100,000 ගාණක් සෙනග රැස් වෙලා හිටියා. උදේ දවල් රෑ කෑම එක බිඳුවක්වත් අඩු නොකර ඒගොල්ලන්ට අපිට දෙන්නට සිද්ධ වුණා. මේ කඳවුරු ඇතුලේ ජීවිතේ හරි වෙනස්. උස් පහත් ભેදයකින් තොරව, ಜಾති කුල මල ભેදයකින් තොරව ආපදා අවස්ථාවකදී මිනිස්සු කොහොම එක තැනක රැඳෙනවා. පුංචි දරුවෝ අඬනවා. පුංචි දරුවන්ට තේරෙන්නේ නැහැ මේ බත් කන්නට බෑ කියන එක යාළට තේරුම් ගන්නට අමාරුයි. බත් කන්න ඕන කියන එක තේරුම් ගන්නට අමාරුයි. හැම වෙලේම බත් කන්න බෑ කියලා තමයි යඬන්නේ. ඒක කඳවුරකදී කියලා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි නිලධාරීන් විදියට ගොඩක් විට මිනිස්සුන්ට බත් තමයි වෙලා දෙන්නේ. එහෙම නැත්නම් උදේට පාන් දෙනවා. අපිට ලේසි. පුංචි දරුවා අඬන්නේ චොක්ලට් ඉල්ලන, ටොෆී ඉල්ලන. අන්න එතනදී අපේ හදවත් සංවේදී නොවුනොත් මේ කාර්යය කරන්නට බෑ. ඉතින් මේ වගේ මිනිස්සුත් එක්කලා වැඩ කරනකොට මිනිස්සු අපිට ආදරය කරනවා. මිනිස්සු ගොඩාක් අපිට ලං වෙනවා. මිනිස්සු අපිව දේවත්වයෙන් අදහනවා. හැබැයි අපි මතක තියාගත යුතු දෙයක් තියෙනවා. රාජ්‍ය සේවය කියන්නේ
අමුතු තැනක්. මේක පෙන්ෂන් ගිය දවසට එහෙම නැත්නම් විශ්‍රාම ලැබපු දවසට අපි නැවත වතාවක් මේ පොළේ පය ගහන්නට ඕන. අපි ආයෙත් වතාවක් සාමාන්‍ය ජනතාව එක්ක එක විදිහටම ජීවත් වෙන්නට ඕන. එතකොට මේ ගීතය මම තෝරගත්තු ගීතේ නන්දා මාලිනී මහත්මිය ගායනා කරන්නේ පූජාසනේ ඔබ හිඳුවා. අපි මේ හැම දෙයකින්ම ඔළුව උදුම්මවා ගත්තොත් කවදා හරි අපිට බිමට බහින්නට හැකියාවක් නැති වේවි. පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හිට ඔබට එරෙහි වී නැගිටින්නේ. මේක මිනිසුන්ගේ වැරැද්දක් නෙමෙයි. හැබැයි අපි කරන්නේ සේවයක්. එහෙමත් නැත්නම් මේක තමයි අපේ රැකියාව. ඒක වෙනුවෙන් අපිට ලැබෙන දේ මොකක්ද කියන එක නෙමෙයි. අපි දෙන්නේ මොකක්ද කියලායි අපි හිතන්නට ඕනේ. මේත් එක්කලම බැඳිච්ච දේවල් අපිට ලැබෙනවා. අපේ පඩිය විතරක් නෙමෙයි. ඉසුරින් කිත්‍යස සින් බබලනදා ඔබගේ බැනුමත් ගීයක් වේ. අපි බැන්නත් අපේ සේවකයෝ බොහෝම ඉවසීමෙන් ඒක අහගෙන ඉන්නවා. හැබැයි අපි ඒකට රැවටෙන්නට හොඳ නෑ. ඉසුරින් කිත්‍යස සින් පිරිහුණුදා සිනාසුනත් එය වරදක් වේ. මම අනන්තවත් දැකලා තියෙනවා. මගේ රැකියාවෙම නිරත වෙච්ච සමහර අය යම් යම් වැරදිවලට අහු වෙලා ඒගොල්ලෝ හිරබත් කනවා. එහෙමත් නැත්නම් සේවයෙන් ඉවත් කරනවා. මේ විදිහ ඉවත් වෙච්ච අයට මිනිස්සු කොච්චර අපහාස කරනවද? එදාට මතක නෑ මේ පුද්ගලයා කලින් කොච්චර සේවයක් කරාද කියලා. ඒ නිසා මේ හැම දෙයකින්ම සුරංගනා ලෝකයකට යනවට වැඩිය හොඳයි යථාර්ථයේ හැම වෙලෙම හිතේ තියාගෙන අපි මේ කරන සේවයක්ම කොට සලකලා අපේ සේවය අවසන් වෙච්ච දවසට පොළවේ පය ගහලා සාමාන්‍ය සමාජයට බහින එක. මේක තමයි මම අදහන දේ. කිරියෙන් පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටි. අතමිට හිගවි බෙලසුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටි. දවසක මේ ලෝකයේ හිස මත කඩා වැටුණා ඒකට ඔරොත්තු දෙන්නට තරම් ධෛර්යයක් යථාර්ථයේ තේරුම් ගැනීම සහිතව අපි ජීවත් විය යුතුයි කියලා මම හිතනවා. අංක 3 පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි නැගිටින්නේ. පූජාසනයේ ඔබ හිඳුවා.
පීඩායයි. අද සොඳුරු මුණ ගැසීම පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න. මීළඟ ගීතයක් අමරසිරි පීරිස් මහත්මයාගේම ගීතයක්. මගේ සේවයත් සමග බැඳිච්ච ගීතයක්. දැන් අපි රජයේ සේවය කරනකොට සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ වෙන්නට සිද්ධ වෙනවා. මේ සංවර්ධනය තනි කකුලෙන් යන සංවර්ධනයක් වුණු එහි ප්‍රතිඵල ඉතා භයානකයි. ලෝකේ සංවර්ධනය විය යුතුයි. ආලෝකමත් විය යුතුයි ලෝකය. හැබැයි මේකෙදි යම් පිරිස් අගතියට පත් වෙනවා නම් ඒ ගැන අපි තව වරක් හිතන්නට ඕන. මේ ගීතය පාරුවක් පදින පුද්ගලයෙක් ගැන. කවුරුවත් නැහැ ඉගොඩට යන්නට. ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ. ඉවුර දෙපැත්තම ආලෝකමත් වෙලා. හැබැයි අඳුර ගලනවා පාරුව ඇතුළට. ලෝකේ ආලෝකමත් වෙනවා සංවර්ධනේ. හැබැයි දුප්පතාගේ ගෙදරට පාරුවට තාමත් අඳුර ගලනවා. අර සංවර්ධනයෙන් එළියක් වැටිලා නැහැ. දුප්පත් එළියක් තියෙනවා. ලන්තෑරුම කෝ ඔහෙ තිබුණාවේ. ඒක පත් වුණත් එහෙමට ලොකු එළියක් නැතිනම් ඒක නැති එක වඩා හොඳයි. දවසින් දවසම පාලම හැදුනා. පාලම් මූලෙන් හෙන හඬ ඇසුණා. මේ සංවර්ධනයේ හෙනයක් වගේ දුප්පතාගේ හිස මතට කඩා වැටිලා තියෙනවා. කිරල කැලෑවේ කුරුළු කොබෙයන් ගම හැරදා යන්න ගිහින් සංවර්ධනයත් එක්කම පරිසරය විනාශ වෙලා. කුරුළු කොබෙයන්ට ඉන්න තැනක් නැති වෙලා. මහ ගස් බිම පතිත වෙලා. එතකොට මේ සංවර්ධනය කාටද? දෑතේ අතැඟිලි හබලට ගෙවුණා. මේ ජීවන බර දරාගෙන මහ බරක් ඇදලා තියෙනවා. ගෙනියන්නට බැරි මහ බර තිබුණා. මෙතුවක් නොම ගිය බර අද දවසේ මට හිනැහිගෙන යනවා වගේ. මං වෙනදට මිනිස්සු 10ක් විතර පාරුවේ දාගෙන අමාරුවෙන් පදිනවා. හැබැයි අද පාලම උඩින් මට ඔච්චමට hina වීගෙන මිනිස්සු 100ක් විතර යනවා. බොහොම ලේසියි. එක පැත්තක් සංවර්ධනය වෙලා. හැබැයි දුප්පතෙක් දුක් වෙනවා. එයා හැබැයි දොස් කියන්නේ නැහැ. එයා කියනවා කමක් නැහැ. කවුරුවත් නැහැ. ඒ වුණත් මට දුකයි කමක් නැහැ. ජීවිතේ මෙහෙම තමයි. ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ. කොහොම වුණත් ලෝකයට ආලෝකයක් වැටිලා. මට මේ සින්දුව අහනකොට තව දෙයක් මතක් වෙනවා. මම අර කලින් සේවය කරපු එක්තරා පළාතක මං කලිනුත් කිව්වා වගේම සංවර්ධන ව්‍යාපෘතියක් විදියට ආවා පාලමක් හදන්න. කිතුල්ගලට. දැන් මේ කිතුල්ගල කිව්වහම හැමෝම දන්නවා කිතුල්ගල රෙස්ට් හවුස් එක ළඟ තියෙනවා ඔරුවක්. මේ ඔරුව පදින ඔරුකාරයෙක් ඉන්නවා. එතකොට මේ ඔරුව තමයි මිනිසුන්ව මෙහා පැත්තේ ඉඳලා එහා පැත්තට එගොඩ කරන්නේ. මාකණ්ඩාව රක්ෂිතය තමයි මේ ගඟෙන් එගොඩ තියෙන්නේ. මාකණ්ඩාව රක්ෂිතය කියන්නේ මේ ලෝකයට උරුමයක්. මේ වනයේට පමණක් ආවේනික ගස් වර්ග සත්තු වර්ග ඉන්නවා. විශේෂයෙන් මේ ගෙඹිකට බස්සා. එහෙම නැත්නම් අපි කියනවා ෆ්‍රොග් මවුත් කියලා. මේ ෆ්‍රොග් මවුත් කියන කුරුල්ලාව බලන්නටම යුරෝපීය සංචාරකයන් මේ පළාතට එනවා. මේ එන සංචාරකයෝ යන්තම් කෝටුවක් කැඩෙන තරම්වත් සද්දයක් කරන්නේ නැහැ. මොකද මේ කුරුල්ලා ඊටාම ලැජ්ජාශීලී. ඊටාම ඉක්මනින් පැනලා දුවනවා. එතකොට අපි මෙතන පාලමක් දාලා වාහන යන්න ගියොත් මොනවා වෙයිද කියලා මට හිතුණා. මම නම් ඒ ව්‍යාපෘතියට කැමැත්තක් දැක්ුවේ නැහැ. නමුත් සංවර්ධනයේ පැත්තෙන් ගත්තොත් ඒ සිදු විය යුතුයි. මේක දෙපැත්තක්. මේ දෙපැත්ත තුලාවකට දාලා කිරලා බලනකොට මම දන්නේ නැහැ කොයි පැත්ත බල වැඩි වෙයිද කියලා. අංක 2 කවුරුවත් නැහැ එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුමකෝ ඔහෙ තිබුණාවේ කවුරුවත් නැහැ දවසම පාලම හැදුනා පාලම් මූලේ
හෙන හඬ ඇසුනා කෙරළ කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහි කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට දැතේ අතැගිලි අබලට ගෙවුණා ගෙනියන්නට බැරි මහබර තිබුණා මෙතුවක් නොමගිය බර අද දවසේ මට හිනහිගෙන යනවා වාගේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට ඉරගල වැටිලා යූර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුමකෝ ඔහෙ තිබුණාවේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ ගීතයයි අද සොඳුරුමුණ කැසීම පොල් වකා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මානෙල් කුලරත්න මේ වැඩසටහන ගැන මම වචනයක් කියන්නට කැමතියි. මම කලිනුත් ගා මේ වගේ වැඩසටහන අහලා තියෙනවා. හරිම ආසාවෙන් අහනවා. හැබැයි මට මේ විදිහේ අවස්ථාවක් ලැබිච්ච පළවෙනි වතාව. අපි ඇතුලේ ඉන්න ගායකයා, වාදකයා, එහෙමත් නැත්නම් අහිංසක චරිතයේ එළියට එන්නට ඉඩකඩක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම නැත්නම් අපිව දකින්නේ බොහොම සැරපරුෂ රජයේ නිලධාරියෙක් විදිහට තමයි ලෝකේ අපිව දකින්නේ. ඒ වුණාට අපේ හිත ඇතුලේ ජීවත් වෙන පුංචි ළමයි. අපේ හිත ඇතුලේ ජීවත් වෙනවා බොහොම ලඳ බොළඳ ගැහැණු කෙනෙක්. ඒ හැමෝටම එළියට එන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මම සියත FM channel එකට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා අපේ ඇතුළාන්තයේ දකින්න කෙනෙක් සමහර වෙලාවට අපිත් එක්ක යම් තරහක් තිබුණා වුණත් අපිට සමාව දෙයි කියලා. අපේ අතින් වැරදි වෙනවා. සමහර වෙලාවට සැරපරුෂ විදිහට අපි අපේ සේවකීන්ට කතා කරනවා. ජනතාවටත් කතා කරනවා. නීති රීති වලට අපි යට වෙලා වැඩ කරනවා. ඒ මොනවා වුණත් සමස්තයක් විදිහට ගත්තාම අපිත් මිනිස්සු. අපිත් ඔබ වගේම හිත්පිත් තියෙන දුක දැනෙන කඳුල හඳුනන පරිසරයට ආදරය කරන මිනිස්සු. මීළඟට මා තෝරගත්තු අවසාන ගීතය මේක ගීතයක් දෝ කියලාත් වෙලාවකට මට හිතෙනවා. මේක ගීතයකට වඩා අපි හැමෝගෙම කතාන්දරය කියලා මම හිතනවා. එක්තරා කාලයක මේ රට වෙනුවෙන් හිතපු මේ රට වෙනුවෙන් යම් යම් සංකල්ප ගොඩනගපු තරුණයෝ හුඟා නැති වෙලා ගියා අපිට. ඔවුන් හරිද වැරදිද කියන එක මම කියන්නට උත්සාහ කරන්නේ නැහැ. නමුත් අපේ තාරුණ්‍ය ඒතන දිය වෙලා ගියා කියලා මම හිතනවා. මෙන්න මේ කාලයේදී මේ ලෝකය ගැන අලුතෙන් හිතපු, අලුතෙන් ප්‍රාර්ථනා කරපු ඒ තරුණයින්ගේ හිත්වලට ආමන්ත්‍රණය කරපු ගීතයක් තමයි මේ. විශාරද නන්දා මාලිනී ගායනා කරන
මේ ජීවන ගංගාධාරේ කියන ගීතය. මේ ගීතය ඊටාම කල්පනාවෙන් ගායනා කරනකොට කියවනකොට අපිට දැනෙන දේවල් හුඟක් තියෙනවා. මට දැනෙන විදිහට නම් මේ කියලා තියෙන දේ ලොකු ගැඹුරකින් යුක්තයි. මේ ජීවන ගංගාධාරේ දෙපස පිපී ඇති ප්‍රාර්ථනා මල් නෙලා නොගන්නිතුරේ. මේ ප්‍රාර්ථනා මල් කඩලා ඇදලා උදුරලා ගන්න එපා මිතුරේ. නෙළුවොත් මොකද වෙන්නේ? නෙළු මලේ නටුවෙන් ගලයි රතුලේ තුවාල වෙනවා. අනිත් කෙනෙකුට ඒ මල නැති වෙනවා. රතුලේ මුසුවේ නීල වර්ණ වූ ජීවන ගංගාධාරී. ගංගාධාරයක් කියලා කියන්නේ ජල පෝෂක ප්‍රදේශයක්. නිල් පාට වතුර ගලන්නේ. මේ නිල් පාට වතුරට ලේ එකතු කරන්නට සුදුසු නැහැ. ප්‍රාර්ථනාසේ තබා ගන්න මිතුරේ. ඒ මලක් විදිහටම පිපිලා තිබිච්ච දේ. ඉටු කරගත්තොත් ඒ ප්‍රාර්ථනාවෙන් ගලයි රතුලේ. මම මේ ගීතය කියන තැන ඉඳලා ප්‍රාර්ථනාවන් පිරුණු ලෝකෙ ඉඳලා මේ ගීතය ගායන මට ප්‍රේම කරන්න කියලා ඇය ඉල්ලනවා. ඒත් එක්කම ඇය ඉල්ලනවා යාබද අසුනේ ඉඳගී අසන සහෘදයන් හට ප්‍රේම කරන්න. ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මටත් ප්‍රේම කරන්න. මේ ලෝකේ ආදරෙන් පිරුණු තැනක් කරමු. හෙට දින ඉදිවන පෙමින් පිරුණු ලොව උමුන් වැළඳ සිප සැනසෙමු ප්‍රිය මිතුරේ. පෙමින් පිරුණු ලොව කම රටක් ලෙස කම දෙයක් ලෙස නැගී සිටිමු මිතුරේ. හැබැයි ඒ නැගී සිටීම ප්‍රතික්ෂේප කරොත් මොකද වෙන්නේ? ගැටී මියමු මිතුරේ. ගැටුණොත් අපි හැමෝම මියදෙනවා. එහෙමනම් මේ ලෝකය ලස්සන ලෝකයක් කරන්නට නම් අපි හැමෝම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි කියලා යයි කියන්නේ. මම මගේ හදවතින් ඔබට කියන්නේත් ඒ දේ. අපේ රටට මේ ලෝකෙට නැත්te වෙන මුකුත් නෙමෙයි. ඕනතරම් තාක්ෂණය තියෙනවා. ඕනතරම් සම්පත් තියෙනවා. මිනිස්සු ඉන්නවා. හැබැයි ආදරේ නැහැ. අපි සත්තුන්ට ආදරේ කරන්නට ඕන. අපි මිනිස්සුන්ට ආදරේ කරන්නට ඕන. මේ හැම දෙයකටම ආදරේ කරලා ආදරෙන් පිරිච්ච ලොවක් ලැබිච්ච දවසට මේ ලෝකයේ අනිත් කිසිම දෙයක් නැති වුණා වුණත් අපිට සතුටින් ඉන්න පුළුවන්. එහෙමනම් මේ අවසාන ගීතයත් එක්ක මම ඔබෙන් සමුගන්න ඔබ හැමතෙම ආරාධනා කරන්නේ අවසාන වශයෙන් හෙට දින ඉදිවන පෙමින් පිරුණු ලොව උණුන් වැළඳ සිට සැනසෙන ප්‍රිය මිතුරේ. අංක 1 ජීවන ගංගාධාරේ දෙපස පිපී ඇති ප්‍රාර්ථනා නෙලා නොගන් මිතුරේ. නෙළු මලේ නටුවෙන් ගලයි රතුලේ
ගීතායයි. මෙවැනිම සොඳුරු හෝරාවකින් තව දවසක හම්බෙමු. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්. රැඳායයි. ගීතායයි. රාත්‍රී 11 විනාඩි 13යි.